වස්සාන ධර්ම දේශනා වයෝවෘද්ධ අම්මට තාත්තට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගුණ හතරකින් සලකන්න ඕන කියලා. ඒ මොනවද සලකන්න ඕන ගුණ හතර? ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන ගුණ හතරයි. මෙන්න මේ ගුණ හතර දරුවන් අම්මල තුල තාත්තල තුල ඇති කරන්න උත්සාහ කරන්න ඕන. ඒක තමයි සැලකිල්ල කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ තෙරුවන් කෙරෙහි ඇතිවන පැහැදීමයි. ඒක කොහොමද කරන්නේ? අම්මට තාත්තට වඳින්න පුදන්න තැනක් හදලා දෙන්න පුළුවන්. ධර්ම දේශනාවක් අහන්න ගුවන් විදුලියේ රූපවාහිනිය සකස් කරලා දෙන්න පුළුවන්. පිරිත් ටිකක් අහන්න සලස්වන්න පුළුවන්. පොයේ දවසට සිල් සමාදන් වෙන්න පන්සලට එක් කරගෙන යන්න පුළුවන්. සිල් රෙදි අරන් දෙන්න පුළුවන්. අවශ්‍ය දානි හදලා ගෙනihin දෙන්න පුළුවන්. මේ ටික අම්මල තාත්තල තුල ඇති කරොත් අන්න අම්මා තුල ශ්‍රද්ධාව ඇති කළා වෙනවා. තාත්තා තුල ශ්‍රද්ධාව ඇති කළා වෙනවා. සමහර අම්මල තාත්තල ඊතරම් ශ්‍රද්ධාවන්ත නැත්තම් ගුණ නුවණ ඇති දරුවෝ වශයෙන් ඔබ ඒ ශ්‍රද්ධාව ඇති කිරීම සඳහා ක්‍රියා කළ යුතුයි පින්වත්. දෙවැන්න සීලයයි. එහෙනම් සිල්වත් බව අම්ම තුල තාත්ත තුල ඇති කරන්න ඕන. සිල් ගන්න සලස්වනවා වගේම සීලය පිළිබඳව දැනුවත් කරලා අම්මට තාත්තට වයෝවෘද්ධ වෙනකොට ආශාවන් කියන ඒවා අඩු කරන්න අවවාද කරලා පුළුවන් තරම් ඒ අය තුල පංචශීලය ආරක්ෂා කරන වැඩපිළිවෙලකට නැඹුරු කරලා පොහොය අෂ්ටාංග සීලයේ සමාදන් කරවන තැනට ගෙනැල්ලා කටයුතු කරනවා නම් ඒ ශ්‍රද්ධාවයි ඒ සීලයයි දෙකම ඇති වෙනව පින්නතුනේ. ඒ විතරක් නෙවෙයි ත්‍යාග ගුණය කියලා කියන්නේ පරිත්‍යාගයයි. අම්මා තුල තාත්තා තුල වයෝවෘද්ධ වෙනකොට සමහර විට තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඒක මානසික දුර්වලතාවය නිසා ඇති වෙන්න පුළුවන්. හැබැයි දරුවෝ දැනගන්න ඕන බැනලා බලෙන් පේනව නේද වයසට ගිහිල්ලක් තියෙන තණ්හාව කියලා හිත රිදවන්න නෙවෙයි මේ කියන්නේ. අම්මට තාත්තට කරුණු කියලා දීලා අම්මේ තාත්තේ අම්මට ඕන දෙයක් අපි ගෙනල්ලා දෙනවා. නමුත් ඕනවට වඩා ආශාවක් ඇති කරගන්න එපා කියලා අර අම්මල තාත්තලාට කියලා දීලා Taman තුල තියෙන දෙයක් පරිත්‍යාග කරන්න මෙහෙයවනවා නම් ඒ වගේම දන් දෙන්න මෙහෙයවනවා නම් ආන්න ඒ ගුණයෙන් අම්මල තාත්තල පෝෂණය වෙනවා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙනවා නම් ඇත්ත දකින්න අම්මේ තාත්තේ පොඩි වෙලාවක් හරි මෛත්‍රී භාවනාව වඩන්ඩ බුදු ගුණ කියන්න දහම් ගුණ කියන්න කියලා මේවා දැනුවත් කරනවා නම් ඔය අම්ම තුල තාත්ත තුල ඔය ගුණ හතර වැඩෙනවා පින්වතුනි. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. මේ ගුණ හතරින් අම්මා තාත්තා පෝෂණය වුණොත් පින්වතුනි ඔබ නියම විදියට අම්මට තාත්තට සැලකුවා වෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ගලගෙදර අලවත්තේගම පදිංචි ලෙබනන්හි සේවයේ නියුතු AP ප්‍රේමලතා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ ජුලි මාස 8 වන දිනට යෙදෙන සිය ජන්මදිනය නිමිති කරගනිමින් එතුමිය මෙලොවට බිහි කළ දයාබර දෙමාපියන් වන 2015 ජනවාරි 5 වන දින පරලෝසපත් වූ AP පැලිස් පියාණන්ට සහ 2019 මැයි මාස 1 වන දින පරලෝසපත් AP නන්දාවති මෑණියන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං
බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ ආහුනේයාච පුත්තානං පචාය අනුකම්පකාති. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි පුණ්‍යවන්ත දායකත්වයේගෙන කටයුතු කරන්නේ ගලගෙදර අලවත්තේගම පදිංචි ලෙබනන්හි සේවයේ නියුතු ඒ.පී. ප්‍රේමලතා මහත්මිය විසිනුයි. එතුමියගේ ප්‍රධානතම අරමුණ වන්නේ ඒ.පී. ප්‍රේමලතා මහත්මියගේ ජූලි මාස 8 වන දිනට යෙදෙන ජන්මදිනය නිමිති කරගෙන එතුමිය මෙලොවට බිහි කළ දයාබර දෙමාපියන් වන 2015 ජනවාරි 5 වන දින පරලෝසපාත් වූ ඒ.පී. පෑලිස් පියාණන්ට සහ 2019 මැයි මාස 1 වන දින පරලෝසපාත් ඒ.පී. නන්දාවති මෑණියන්ට පින් අනුමෝදන් කරවීමයි. තවත් අරමුණු කීපයක්ම එතුමිය තුළ තියෙනවා. අපි ඒ සියල්ල සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. අද පින්වත් ඔබට මතක් කර දෙන්න බලාපොරොත්තු වන්නේ අපි මේ ලෝකයට බිහි කළ හදල වඩල පෝෂණය කළ ගුණනන වර්ධනය කළ හොඳ නරක කියා දුන්න මාංශ ශරීරය විතරක් නොව ගුණ ශරීරයද වර්ධනය කරලා අපට නිසි මඟ පෙන්වූ අපේ රත්තරන් අම්මා තාත්තා පිළිබඳව දහම් කරුණු කීපයක් පින්වතුනි. ලෝතර බුදුරජාණන් වහන්සේ තරම් අම්මා තාත්තගේ ගුණ දැනගෙන ඒවා නිසි පරිදි දැකලා ඒවා තමාගේ ජීවිතය තුළ ක්‍රියාවට නගමින් සමස්ත ලෝකයේම දැනුවත් කළේ අම්මා තාත්තගේ වටිනකම ලෝකයාට අවබෝධ කරවලා දෙමාපියන්ට නිසි ගෞරවාදරය දක්වන දරු කැලක් නිර්මාණය කිරීමේ අපේක්ෂාව බලාපොරොත්තුව මතයි. පින්වතුනි, ලෝතර බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා හඳුන්වන්න අප්‍රමාණ වූ ගුණ නාමයන් භාවිත කළා. ඒ ගුණ නාමයන් පිළිබඳව කියවෙන ඊට වටිනා ගාථා රත්නයකයි මා මුලින් පැහැදිලි කළේ. පින්වතුනි, අම්මා තාත්තා හඳුන්වන ඒ ගුණ නාමයන් අතර බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකා. මෙතන ගුණනාම කීපයක් තියෙනවා අම්මා තාත්තා හඳුන්වන. ඒ අතරේ බ්‍රහ්ම, පුබ්බාචරිය, ආහුනේය, අනුකම්පක යන සම්මානනීය ගුණනාමයන් රාශියක්ම මේ අතර සඳහන් වෙනවා පින්වතුනි. මේ ලෝකයේ අම්මා තාත්තා හඳුන්වලා තියෙනවා බ්‍රහ්ම කියන වචනයෙන්. මේ ලෝකය මැව්වා කියන මහා බ්‍රහ්මයෙකු පිළිබඳවත් ඒ දේවවාදී ආගම්වල ලෝකයට පෙන්눔 කරනවා. නිර්මාණවාදී දෙවියෙකු ගැන.
බුදුරජාණන් වහන්සේ මේ ලෝකය විශ්වය නිර්මාණය කළායයි කියන මේ දේවවාදී සංකල්පය මුළුමනින්ම බැහැර කොට ප්‍රතික්ෂේප කොට මේ ලෝකය නිර්මාණය කරන මහා බ්‍රහ්මයෝ අම්මයි තාත්තයි කියන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ලෝකය යනු පුද්ගලයයි. පංච උපාදානස්කන්ධ නම් වූ ලෝකය. මේ ලෝකය නිර්මාණය කරන්නේ ඒ අදෘශ්‍යමාන දෙවියෙක් බ්‍රහ්මයෙක් නෙවෙයි අම්මයි තාත්තයි කියන බ්‍රහ්මයෝ දෙන්න. ඒ නිසා ඒ දෙදෙනාට බ්‍රහ්ම යන වචනය ආමන්ත්‍රණයට යොදාගත්තා. බ්‍රහ්මයන්ෙහි අර්ථය වන්නේ උසස් යන්නයි. එහෙනම් උසස් ගුණ සමුදායක් අම්මගේ තාත්තගේ හදවත තුල දරුවන් වෙනුවෙන් පෝෂණය වෙනවා පින්වතුනි. අන්නේ උත්තුංග ගුණ අතර සඳහන් වෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහාර ධර්ම. මේ ගුණයන්ගෙන් අම්මා තාත්තා පෝෂණය වෙච්ච නිසා තමයි අම්මට තාත්තට බ්‍රහ්ම යන වචනය ආමන්ත්‍රණය කරන්න බුදුරජාණන් වහන්සේ යොදාගත්තේ. මේ ගුණ අතර පින්වතුනි මෙත්තා. මෙත්තා කියලා කියන්නේ මෛත්‍රියට. මෛත්‍රිය කියලා කියන්නේ මිතුරුකමටයි. මේ ලෝකයේ දරුවෙකුට ඉන්න හොඳම හොඳ මිත්‍රයෝ දෙන්න අම්මයි තාත්තයි. පසු කාලයේදී වෙන වෙන මිතුරන් හඳුනා ගන්නකොට අපට අම්මගේ වටිනකම තාත්තගේ වටිනකම අමතක වෙලා යනවා. සමහර දරුවන්ට. නමුත් ටික කාලයකට නෙමෙයි, වාසි බලාපොරොත්තුවෙන් නෙවෙයි, ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් නෙවෙයි, එහෙම නැත්තම් වෙනත් යමක්, සල්ලි මිල මුදලට නෙවෙයි, දේපල වර්ණනාවලට නෙවෙයි, අම්මා තාත්තා දෙන්නා තම පණ ඇති තෙක් දරුවන්ට මිත්‍රයි. ඒ නිසා මේ ලෝකයේ ඉන්න හොඳම හොඳ මිත්‍රයෝ දෙන්නා දරුවෙකුට අම්මයි තාත්තයි පින්වතුනි. ඒ නිසා අම්මා තාත්තා මෙත්තා කියන ගුණයෙන් ආමන්ත්‍රණය කරනවා. මේ මෛත්‍රිය නැමැති මේ උත්තුංග ගුණාංගය අම්මා තාත්තා තුල ඇති වෙන්නේ මොන කාලෙදිද? පින්වතුනි දරුවෙක් මව් කුසේ ඉන්න කාලෙදී. මව් කුසේ ඉන්නකොට මගේ කුසේ ඉන්න දරුවා මේ ලෝකෙට නිරුපද්‍රිතව බිහි වේවා. නිරෝගී දරුවෙක් වේවා. වාසනාවන්ත පුණ්‍යවන්ත දරුවෙක් වේවා. බුද්ධිමත් දරුවෙක් වේවායි. හැඩරුව ඇති දරුවෙක් වේවායි. ඔය යහපත් ගුණ ඇති රත්තරන් අම්මයි තාත්තයි හිතනවා පින්වතුනි. අම්මා තාත්තා කන්නේ බොන්නේ විශේෂයෙන් තාත්තා අම්මට කෑම ගෙනත් දෙන්නේ මේ කාලේ වෙනදාට වඩා ඊටාම ගෞරවයෙන්. අම්මගේ ඉරියව් පිළිබඳව අම්මාට වැඩි වැඩ කරන්න දෙන්නේ නැතුව අම්මා සැලකිල්ලෙන් බලා ගනිමින් දරුවාගේ පෝෂණයට අවශ්‍ය කරන ආහාර පාන විටමින් වර්ග මේ සියල්ල අම්මට ලබා දෙමින් තාත්තා ගුණබර තාත්තා කෙනෙක් තමන්ගේ පණමෙන් අම්මාව රැක ගන්නවා වෙනදාටත් වඩා මේ කාලේදී. දරුවෙක් පිළිසිඳ ගත්තම තාත්තා කෙනෙකුට අප්‍රමාණ ගෞරවයක් ආඩම්බරයක් මහ බලගතු හැඟීමක් හිතට දැනෙනවලු පින්වතුනි. ඒ නිසා මේ ගෞරවය ගම්භීරත්වය තමන්ට දැනෙන හැඟීම අම්මාට සැලකීම තුළින් පෙන්වන්න උත්සාහ කරනවලු තාත්තා. ඒ නිසා අම්මාට අඩුවක් නැතුව අම්මා ආරක්ෂා කරන්න
තාත්තා පෙළඹෙන අතර අම්මා දරුවා පිළිබඳව හිතමින් කන්නේ බොන්නේ හරි ප්‍රවේශමෙන් වැඩිය උණුසුම් දේ බොන්නේ නෑ කන්නේ නෑ අධික සීතල ආහාර පාන ගන්නේ නෑ ඒ දරුවට අගුණයක් වෙයි කියලා දරුවට වේදනාවක් දැනෙයි කියලා මේ මාස 10 කොච්චර පරිස්සම් වෙනවද ගුණ යහපත් අම්මලා ආහාර ගත්තහම විස නොවන ආහාරයක් ගන්න හැම වෙලාවෙම සැලකිලිමත් වෙනවා. උණක් හෙම්බිරිස්සාවක් හැදෙන්නේ නැතුව මේ මාස 10 මා කොහොම හරි ඉන්නවාය කියන මේ හැඟීමෙන් තමයි පින්බර අම්මලා කටයුතු කරන්නේ. පින්වතුනි ඒ කාලේ අම්මා හුස්ම ගන්න පවා මේ කුසේ ඉන්න ආදරබර දරුවා වෙනුවෙන් ඉරියව්ව හසුරවන්නේ කන්නේ බොන්නේ නාන්නේ පිරිසිදු වෙන්නේ මේ කාලය තුලදී මේ රත්තරන් දරුවාට යහපතක්ම වේවායි ප්‍රාර්ථනා කරගෙනයි පින්වතුනි මොන තරම් ප්‍රවේශම් වෙනවද ඒ නිසා දරුවෙක් මව් කුසේ ඉන්න කාලේ මේ ලෝකෙට මේ දරුවා නිරුපද්‍රිතව බිහි කරගන්නට මිත්‍රශීලී ආකල්පයෙන් මේ කරන කටයුතු ඒ තුලින් ඇතිවන චිත්ත සංතානය තුල ඇතිවන හැඟීම මෙත්තා හෙවත් මෛත්‍රිය කියලා කියනවා පින්වතුනි. ඒ නිසා අම්මා තාත්තා මෛත්‍රී සහගත චේතනාවෙන් පෝෂණය වෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. දෙවනි ගුණාංගය කරුණාවයි. මෙහෙම මාස 10 ඉක්මලා ගිහිල්ලා දරුවා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ මේ දරුවා කතා කරන්න බෑ. කතා කරන්න බැරි දරුවෙක් තමන්ගේ සියලු අවශ්‍යතා සපුරා ගන්නේ අඬලා. වේදනාවක් ඇති වුණොත්, බඩගින්නක් ඇති වුණොත් දරුවා කරන්නේ අඬන එකයි. පින්වතුනි කවදාවත් පොඩි දරුවෝ බොරුවට අඬන්නේ නැහැ. මේ පොඩි දරුවගේ මනස හරිම පිරිසිදුයි කියලයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලෙට්ටං. පින්වතුනි මේ ලෝකයේ හොඳම හොඳ මිනිස්සු පොඩි දරුවෝ. පොඩි දරුවාගේ මනස තුල හිත තුල సంతානය තුල ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, අමනාපය, කුහකකම, පලිගැනීම, තරඟය වැනි ලාමක දේවල් ඇතුළත් වෙන්නේ නැහැ පින්වතුනි. ඒ සිත හරිම පිරිසිදුයි, හරිම නිර්මලයි. ප්‍රභාස්වරයි පබස්සර මිදම් භික්කවේ චිත්තං මහණෙනි. මේ සිත හරිම පිරිසිදුයි. මේ පිරිසිදු සිත අපිරිසිදු වෙන්නේ උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ටං. ක්‍රමයෙන් දරුවා වර්ධනය වෙනකොට මේ සමාජයට මූණ දෙනකොට තමයි අර පිරිසිදු මනස අපිරිසිදු වෙන්නේ පින්වතුනි. එහෙනම් බලන්න කුඩා කාලේ නොදරුවෙක් වශයෙන් ඉන්න කාලේ කතා කරන්න බැරි කාලේ අඬලා තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න කාලේ දරුවා අඬන වෙලාවේදී අම්මා තාත්තා ඇහෙන මානෙක ඉන්නවනම් දුවගෙන ඇවිල්ලා දරුවා දෑතට අරගෙන හදවතට තුරුරු කරගෙන ඇයි රත්තරන් දුවේ පුතේ අඬන්නේ කියලා කතා කරන්න බැරි දරුවට කොයි තරම්නම් කතා කරනවද? දරුවා මෙහෙම නලවද්දී බඩගින්නට කිරි ටික දෙද්දී ඇඬීම නතර වෙන්නේ නැත්තම් මොන හේතුවක් නිසාද දරුවා අඬන්නේ දන්නේ නැති අම්මා තාත්තා පින්වතුනි යම් යම් දේවල් දරුවට පොවන්න උත්සාහ කරනවා. ඒ වයින්ුත් ඇඬීම නතර වෙන්නේ නැත්තම් වෛද්‍යවරයෙක් හොයාගෙන දරුවා කරපින්නාගෙන අම්මා තාත්තා දුවන්නේ
මොන තරම් දරු කැක්කුමක් ඇතුවද දරු සෙනෙහසක් ඇතුවද ඒ නිසා දරුවා අඬන වෙලාවේදී අම්මා තාත්තා තුල දරුවාගේ දුක දැකලා හදවතේ ඇතිවන අනුකම්පා සහගත චේතනාවට කියනවා කරුණා කියලා. තුන්වෙනි ගුණාංගය මුදිතාවයි. මුදිතා කියලා කියන්නේ පින්වතුනි සොම්නත් සහගත චේතනාවකටයි. දරුවෙක් මේ නොදරු වයස පසු කරලා ක්‍රමයෙන් දැන් ඉස්සෙල්ලා උඩු අතට හිටියා. ඊළඟට මුණින් අතට හැරුණා. ඊළඟට දරුවා බඩ ගාගෙන යනවා. ඊළඟට දන ගාගෙන යනවා. ඊළඟට වැටි වැටි නැගිටිනවා. පින්වතුනි මේ වැටි වැටි නැගිටින කාලේ කුඩා සුරතල් පාපොඩි සොලවලක් එහෙමෙහි ඇවිදින්න උත්සාහ කරන කාලෙදී අම්මා තාත්තා කියන්න බහතෝරන කාලෙදී පින්වතුනි දරුවාගේ හපන්කම් දකින අම්මා තාත්තා තුල ඇති වෙන්නේ පුදුම සතුටක්. මෙන්න මේ දරුවාගේ හපන්කම් දැකලා අම්මා තාත්තා තුල ඇතිවන සොම්නත් සහගත චේතනාවට කියනවා මුදිතා කියලා. මේ වයසේ පසුවන දරුවෙක් ඉන්න ගෙදරක බලන්න ගෙදරට කවුරු ආවත් රටේ දේ ගැනවත් බඩගින්න ගැනවත් ආර්ථික අපහසුකම් ගැනවත් ගේ දොරේ අඩුපාඩු ගැනවත්ද කතා කරන්නේ නෑ. මේ සුරතල් බිලිඳා ගැනයි පින්නතුනි කතාව. එන හැම කෙනෙකුටම කියන්නේ දරුවගේ හපන්කම්. දරුවා තමයි මාතෘකාව. පොඩි කමට මෙන්න මේවා නේ මේ අපේ පුතා කරන්නේ කියලා එන හැම කෙනාටම හිනත් සවමින් දරුවා වඩා ගනිමින් සිප ගනිමින් කොයි තරම්නම් ආදරයක් දක්වනවද බලන්න. ගණන් කළොත් දරුවෙක් දෑතට අරගෙන දරුවා සිපගත්ත අවස්ථා ගණන අම්ම කෙනෙක් පින්වතුනි ගණන් කළ හැකිද? තාත්තා කෙනෙක් දරුවා සිප වැළඳ ගත්ත අවස්ථා ගණන ගණන් කළ හැකිද? ඒ තරම් සුරතල් කර කර කවමින් පොවමින් පසුපස යමින් දරුවාගේ කුස කොහොම හරි පුරවන්නට අප්‍රමාණ වෙහෙසක් ගන්න අම්මලා අපට මග තොටේදී අනන්තවත් පේනවා. කෑම පිඟාන අරගෙන දරුවට කතන්දර කියා දරුවාට කවන්න ඒ දේ කන්නේ නැත්තම් වෙන දෙයක් හරි ගෙනත් දීලා කොහොම හරි බඩ පුරවන්න උත්සාහ කරනවා. කනෝ අඩු නම් අනේ දරුවා කන්න ඊතරම් උත්සාහයක් නැහැ. ડોක්ටර් මේකට බෙහෙතක්වත් දෙන්න කියලා වෛද්‍යවරු ළඟට යන්නේ දරුවා සැපෙන් තියන්නට ඕන නිසායි පින්නතුනේ. ඒ නිසා එන කෙනාටත් කියනවා අනේ දරුවා කන්නේ නැහැ මොනෝ වෙලාද දන්නේ නැහැ බලන්නකෝ හැටි. පින්වතුනි ඒ සෙනෙහසේ තරම නොවේද අම්මගේ තාත්තගේ. ඒ නිසා මෙන්න මේ කාලේ තමයි දරුවෙක්ගෙන් ඉහළම සතුටක් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ලබන කාලේ. දරුවා ලොකු මහත් වෙලා ඉගෙන කියාගෙන දරුවා විවාහ වෙලා වෙන් වෙලා ගේක ඉන්නෝ දකලා සතුටු වෙන සතුටට වඩා පින්වතුනි ඒ සතුටු වීමට වඩා ඒ දියුණුව දැකලා සතුටු වෙනවට වඩා පින්වතුනි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ගෙන් උපරිම සතුටක් ලබන්නේ මෙන්න මේ බහ තෝරන අවධියේදී. හිනස්සමින් අඬවමින් දරුවා නලවමින් දරු සුරතල් බලබලා අප්‍රමාණ වින්දනයක් අම්මයි තාත්තයි ලබන්නේ පින්නතුනේ. මේ තමයි මුදිතාවේ ස්වභාවය. හතරවෙනි ගුණාංගය තමයි උපේක්ෂාව.
උපේක්ෂාව කියන්නේ පින්වතුනි මධ්‍යස්ථ බවයි. එක දරුවෙක් හිටියත්, දරුවෝ දෙන්නෙක් හිටියත්, 3-4 දෙනෙක් හිටියත්, අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඒ දරුවට වෙන වෙනම සැලකිලි දක්වන්නේ නැහැ. පින්වතුනි හැම දරුවෙකුටම අම්මල තාත්තල දක්වන්නේ එකම ආදරයක්, එකම සෙනෙහසක්. සමහර වෙලාවට දරුවෝ ලොකු මහත් වුණාට පස්සේ තමන්ගේ පැත්තට අම්මව තාත්තව හරව ගන්න, තමන්ගේ පැත්තට වැඩි කොටස ලියා ගන්න, අම්මා තාත්තා තමන්ගේ දිහාට හරව ගන්න කොච්චර උත්සාහ කළත්, වැඩි ආදරයක් පෙන්වන්න උත්සාහ කළත්, අම්මගෙන් ගිහිල්ලා ඇහුවොත්, තාත්තගෙන් ගිහිල්ලා ඇහුවොත්, අම්මා වැඩියෙන්ම ආදරේ ලොකු පුතාටද පොඩි දුවටද කියලා කියන්නේ මා දෙන්නටම එක සමානව ආදරේ. සමහරට දරුවෙක් ඇවිල්ලා ඇහුවොත් එහෙම අම්මා වැඩියෙන් ආදරේ මට නේද කියලා, ඔව් පුතේ උඹට තමයි. අනිත් දරුවොත් ඇවිල්ලා අහනවා අම්මේ වැඩියෙන්ම ආදරේ මට නේද? ඔව් පුතේ ඔයාට තමයි මං ආදරේ. ඒ නිසා අම්මල තාත්තලා යහපත් ගුණබර අම්මල තාත්තලා සෙනෙහස අඩු වැඩි වශයෙන් බෙදන්නේ නැහැ පින්වතුනි. කාටත් එක සමානයි. ඒ නිසා අම්මා තාත්තා හඳුන්වනවා උපේක්ෂා කියලත්. ඒ නිසා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහාර ධර්ම වලින් අම්මා තාත්තා පෝෂණය වෙන නිසා අම්මට තාත්තට කියනවා බ්‍රහ්ම කියලා පින්නතුනේ. අම්මා තාත්තා හඳුන්වනවා පුබ්බාචාර්ය කියලත්. පුබ්බාචාර්ය කියන වචනේ තේරුම పూర్ව ආචාර්ය කියන එකයි. పూర్ව ආචාර්ය කියන්නේ මුල් ගුරුවරු කියන එකයි. පින්වතුනි දරුවෙක් පාසලකට යන්න කලින් සියලු දේ කරලා කියලා දෙන්නේ අම්මයි තාත්තයි නෙමෙයිද? දතකට මදින්න, මූණ සෝදන්න, ඇඳුම් පැළඳුම් අඳින්න, කල යුතු දේ, කිව යුතු දේ මොනවාද යන්න පිළිබඳව දැනුවත් කරන්න, ආගන්තුක සත්කාර දුවේ පුතේ මෙන්න මෙහෙමයි ඉගෙන ගන්න කියලා මේ සියල්ල කරලා කියලා දෙන්නේ අම්මයි තාත්තයි පින්නතුනේ. ඒ ඕන නෑ අම්මා තාත්තා කියන වචන දෙක කියලා දෙන්නෙත් අම්මා තාත්තමයි. එහෙනම් දරුවෙක් පාසලකට යන්න කලින් සියලු දේ ගෙදරදී කරලා කියලා දෙන්නේ අම්මයි තාත්තයි. ඒ නිසා තමයි අම්මට තාත්තට කියන්නේ පුබ්බාචාර්ය කියලා. අම්මට තාත්තට කියනවා පින්නතුනි ආහුණීය කියලත්. ආහුණීය කියන වචනය සඳහන් වෙන්නේ තුනුරුවන් වඳිනකොට මොන ගාථාවේද? තුනුරුවන් වඳිනකොට සංඝයා වඳින ගාථාවේ තමයි ආහුණීය කියන ගුණය කියවෙන්නේ. ආහුණීයෝ, පාහුණීයෝ, දක්ඛිනීයෝ, අංජලි කරණීයෝ කියලා මහා සංඝයා වඳින ගාථාවේ තමයි මේ උත්තුංග ගුණාංගය තියෙන්නේ. එහෙනම් ඒකෙන් පේන්නේ මොකද්ද? මේ ගුණයෙන් අම්මා තාත්තා අමතනවා කියලා කියන්නේ මහා සංඝයා සතු ගුණයක් අම්මා තාත්තා තුල තියෙනවයි කියන එකයි. මොකක්ද මේ ගුණය? ඒ ගුණය තමයි ආහුණීය. ආහුණීය යන්නේ අර්ථය කුමක්ද? ඈත දුර සිට යමක් ගෙනවිත් දීමට සුදුසුයි කියන එකයි. ඒක තමයි මේකේ අර්ථය. එහෙනම් අම්මා තාත්තා ඈත දුර ඉඳලා යමක් ගෙනත් දෙන්න නුසුදුසුද? බලන්න පින්වතුනි, පොඩි කාලේ අපිට අගහිකකම් පෙන්නුවද? අපි නොතේරෙන කාලේ අගහිකකම් පෙන්නුවේ නැහැ. සමහර විට අම්මල තාත්තලා අපිට නොදී හොරෙන් යමක් කෑවද? නෑ පින්නතුනේ. අම්මල තාත්තලා වේලක් කර වේලක් කෑවත් දරුවෙක් කවදාවත් බඩගින්නේ තිබ්බේ නැහැ.
ඒ තමයි අම්මල තාත්තලාගේ සෙනෙහසේ ස්වභාවය. ඒ නිසා අම්මයි තාත්තයි දෙන්න පින්වතුනි ඊටාම සැලකිල්ලෙන් දරුවෙකු කුඩා කාලේ කිසිම අඩුපාඩුවක් නොපෙන්වා දරුවා පුළුවන් තරම් සැනසීමෙන් තියන්නට කුස පුරවල තියන්නට hina වෙවි ඉන්නෝ දකින්න තත්වයට බඩ පුරවන්නට අම්මා තාත්තා උත්සාහ කරනවා. මෙහෙම කටයුතු කළ අම්මා තාත්තා වයෝ වෘද්ධ වෙනකොට වයසට යනකොට ඒ දෙන්නට ඈත දුර ඉඳලා යමක් ගෙනත් දෙන්න සුදුසුද නැද්ද? අම්මා තාත්තා තමයි මේ ලෝකේ සුදුසුම දෙන්න පින්නතුනි. ඈත දුර ඉඳලා යමක් ගෙනවිත් දෙන්න. ඒ තරම් දරුවෙකුගේ දෑත දෙපය ඇද වෙන්නේ නැති වෙන්න, කැඩෙන්න බිඳෙන්නේ නැති වෙන්න, විකෘති වෙන්නේ නැති වෙන්න, අන් අයගෙන් ඇනුම් පද අහන්න නැති වෙන්න දරුවෙක් නිසිමඟ පිටක් කරලා දරුවා හැදුවා නම්, දරුවා වැඩුවා නම් මේ රටේ නෙමෙයි සතපුන් දසදහස් ගණනක් දුර ඉඳලා පවා යමක් ගෙනත් දෙන්න අම්මා තාත්තා සුදුසුයි. ඒ නිසා අම්මට තාත්තට කියනවා ආහුනේය කියලත් පින්නතුනි. අම්මා තාත්තා හඳුන්වනවා අනුකම්පක කියලත්. අනුකම්පක කියන වචනේ තේරුම තමන්ගේ දරුවට දක්වන අනුකම්පාව අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ ලෝකේ වෙනත් කිසිදු කෙනෙකුට දක්වන්නේ නැහැ. ඒ අයටත් සෙනෙහස ආදරය තියෙන එක ඇත්ත. ඒ වුණාට පින්නතුනි තමන්ගේ දරුවට දක්වන අනුකම්පාව මේ ලෝකේ කිසිවෙකුට දක්වන්නේ නැහැ. සමහර වෙලාවට බලන්න අම්මල තාත්තලා දරුවාට යමක් කිව්වම කියන දේ අහන්න නැත්තම් තදින් කියා සිටිනවා. තදින් බැන වදින අවස්ථා තියෙනවා. මෙහෙම බැනලා දරුවා කේන්ති අරගෙන ගෙදරින් එළියට බැහැලා ටිකක් ඈතට ගියොත් එහෙම උණුවන හදවත ඇති අම්මා බලන්න දරුවා නොපෙනී යනතෙක් විතරයි බලාගෙන ඉන්නේ. පසුපස දුවල ගිහිල්ලා නැවතත් දරුවා එක් කරගෙන එන්නේ. කොයි තරම් ආදර සෙනෙහස දක්වන නිසාද? මේ වගේ හදල වඩල පෝෂණය කළ මේ රත්තරන් අම්මට, මේ රත්තරන් පියාට වයෝ වෘද්ධ වෙනකොට, දරුවෝ ලොකු මහත් වෙනකොට, දරුවෝ රැකියා කරනකොට, ඔවුන් විවාහ වෙලා දරුවෝ හදා ගන්නකොට තමන්ගේ අම්මට තාත්තට සමහර දරුවෝ සලකන විදිය දැක්කාම හදවත කම්පා වෙන සුළුයි පින්වතුනි. මේ තරම් කැපවීමෙන් දරුවාගේ ගුණ නුවණ වර්ධනය කරලා පෝෂණය කරලා හොඳට උගන්නලා නොවිඳිනා දුක් විඳලා අප්‍රමාණ කැපවීමකින් උස් මහත් කරලා හැදූ දරුවෝ සමහර දරුවෝ අම්මල තාත්තල වයසට යනකොට බලන්න පින්වතුනි තමන්ට කරදරයි කියලා ගිහිල්ලා මහලු නිවාසයක එහෙම නැත්තම් වැඩිහිටි නිවාසයක නතර කරනවා. කුඩා කාලේ අපි ලැබුණට පස්සේ දරුවෙක් වශයෙන් ඔබ මේ ලෝකයට බිහි වුණාට පස්සේ මට හදාගන්න බෑ, මට කරදරයි කියලා ඔබත් එහෙම ළමා නිවාසයකට ගිහින් දැම්මනම් අද ඔය දියුණු තත්ත්වයේ ඔබ ඉන්නවද? පින්වතුනි බලන්න වෙන තිරිසන්ගත සතුන් මේ ලෝකෙට බිහි වුණාට පස්සේ ඒ පැටව සමහර වෙලාවට වහු පැටියෙක් බොහොම ටික වෙලාවකින් නැගිටලා අම්මගෙන් කිරි උරා බොනවා. සතියක් හමාරක් යනකොට බලන්න ඒ සත්තු පොඩ දේවල්
කන්න පුරුදු වෙනවා. අම්මල තාත්තලාගේ උස්සගෙන යන්න වඩාගෙන යන්න කෙනෙක් නෑ. ඒගොල්ලොන්ගේ පසුපස ගිහිල්ලා ආහාර හොයාගන්නේ. ටික කලක් කුරුල්ලෝ වගේ සත්තු කවනෝ පෝනෝ එක ඇත්ත. ඒ වුණාට බලන්න පින්නතුනි මිනිස් දරුවා බලන්න දවසක් දෙකක්ද සතියක් දෙකක්ද මාසයක් දෙකක්ද කොච්චර කලක් අම්මගේ තාත්තගේ අවධානය යොමු නොකර ඔන්න මං බිහි කළා ඔයා දැන් නැගිටලා කන්න බොන්න කියලා තිබ්බනම් මව් සෙනෙහස පිය සෙනෙහස දරුවාට නොතිබුණා නම් දරුවා උපන් පැදුරේම මිය යනවාට කිසිදු සැකයක් නැහැ. එහෙනම් එච්චර කැපවීමක් එක පැත්තකින් ගෙදර වැඩ කරන්න ඕන, උයන්න පිහන්න ඕන, තාත්තට කෑම ටික දෙන්න ඕන, ගෙවල් අස්පස් කරන්න ඕන, ඇඳුම් පැළඳුම් සෝදන්න පිරිසිදු කරන්න ඕන, යුතුයකම් ඉෂ්ට කරන්න ඕන, එන අය පිළිගන්න ඕන. අම්මගේ කාර්ය භාරය නිමක් නෑ පින්නතුනි. මේ හැම දෙයක්ම කරන ගමන් දරුවා රැක ගන්න ඕන. දරුවාට කිරිපොවන්න ඕන. මේ ලෝකේ වෙන කාටවත් ඒ හපන්කම කරන්න බැරි වුණා කොච්චර විද්‍යාව දියුණු වුණත්. ඒක සෙනෙහසේ මහිමයින් වන දෙයක්. රතු පාටලේ කිරි බවට හරවන්න මේ ලෝකේ වෙන කාටවත් බැරි වුණා පින්වතුනි. ඒ මව් සෙනෙහස තුලින් සිද්ධ වන දෙයක්. එහෙනම් දරුවට කිරි දෙමින් දරුවාගේ කැතකුණු අතගාමින් දරුවා නාවමින් ඔහු ගැන නැත්තම් ඇය ගැන සැලකිල්ලෙන් ඉන්න ගමන් ගෙදර දහසකුත් එකක් වැඩ කරමින් කටයුතු කරනවා මේ රත්තරන් අම්මා. තාත්තා හරි හම්බ කරගෙන එන්න ඕන. ඉතින් මේ වගේ තමයි දරුවෙකු වෙනුවෙන් අම්මා තාත්තා කළ කැපවීම. බලන්න පින්නතුනි මෙහෙම හදලා වඩලා පෝෂණය කරලා ගුණනන වර්ධනය කළ අම්මල තාත්තල එහෙනම් වයසට යනකොට මහලු නිවාසික නතර කරන එකද අපි කළ යුත්තේ? ගෙදරින් එලවල දාන එකද? බලන්න හරිම කනගාටුදායකයි. සමහර දෙමාපියන් වයෝ වෘද්ධ වෙනකොට දරුවෝ සමහර දරුවොන් අච්චර හොඳට හදාගෙන ශරීරයත් හැදුවා පුළුවන් විදියට ඉගැන්නුවා. ඒ වුණාට ගෙදරට අයිතිවාසිකම් කියන්න තාත්තට අම්මට සලකන්න වෙයි කියලා පහුගිය දවසේ අපි දැක්කා. තාත්තට ඉදලෙන් කොස්සෙන් ගහලා ගෙදරින් එළියට දානවා. තාත්තගේ මූණට මිරිස් වතුර ගහනවා. බලන්න පින්වතුනි මෙහිමත් දරුවෝ ඉන්නවා. කුඩා කාලේ දරුවට අම්මා තාත්තා ගහලා එලෙව්වනම් මිරිස් වතුර මූණට ගැහුවනම් අර දරුවට මොකද වෙන්නේ? අච්චර ආදරෙන් අතපය හැම තැනම ඉඹිමින් හැදූ වැඩූ අර අම්මට නේද තාත්තට නේද මෙහෙම කරන්නේ? බලන්න පින්නතුනි මේ කොරෝනා වසංගතය නිසා ගෙදර හිටපු අම්මට තාත්තට ලෙඩේ හැදුනයි කියලා දරුව මොකද කළේ? අම්මයි තාත්තයි අරගෙන ඇවිල්ලා අගු පිලක දාලා ගියා. මේ අම්මා තාත්තා වටා පිටාවේ අය මොකද කියලා බලලා ඒ අය සලකන්න පටන් ගත්තා. කන්න බොන්න දෙන්න පටන් ගත්තා. පිරිසිදු කරන්න පටන් ගත්තා. අන්න බලන්න අර දරුවෝ කළ දේ. කුඩා කාලේ අර වයෝ වෘද්ධ අම්මා තාත්තා දරුවෝ ටික ඔය විදියට මහපාරි ගෙනත් දැම්මනම් දරුවන්ට යන කල මොකද්ද? දරුවෝ කා අතටපත් වේද? දරුවෝගේ ජීවිතේ කොයිතරම් අනතුරට වැටේද? ඒ කිසිවක් නොසිතන පපුවක් නැති ආදරයක් සෙනෙහසක් නැති දයාවක් කරුණාවක් මෛත්‍රියක් නැති සමහර පාපතර දරුවන් අර දෙමාපියන් අර විදියට පාරේ දමල යනවා. බලන්න පින්නතුනි මේ අම්මා තාත්තා පසුව පරීක්ෂා කරලා බලනකොට
ඔවුන්ට අසනීපයි. කාගෙද මේ අම්මා තාත්තා? කවුද ඕගොල්ලොන්ගේ දරුවෝ කියලා ඇහුවහම බලන්න ඒත්තර අම්මා තාත්තා දරුවොන්ගේ නම් ගම් දරුවෝ ඉන්න පළාත කිව්වේ නැත්තේ දරුවොන්ට අගෞරවයක් වෙයි කියලා. අච්චර තැනකට ඇදලා දාලත් බලන්න පින්නතුනි ඒ දරුවන් වෙනුවෙන් තියෙන සෙනෙහස මම දැක්කා. එක දුවෙක් බලන්න පින්නතුනි නුවර ප්‍රදේශයේ සත්‍ය සිදුවීම්. අම්මා මිය ගිහිල්ලා තාත්තා විතරයි ගෙදර ඉන්නේ. දුව ළඟ තමයි දැන් ඉන්නේ. තාත්තා කිලිටි, තාත්තා වයෝ වෘද්ධයි, තාත්තා අපිරිසිදුයි. තාත්තා පිරිසිදු කරන්න තරම් දුවට දයාවක් කරුණාවක් නැහැ. ඇයට තිබුණේ බල්ලෝ සහ බලු පැටවු හුරතල් කරන එක විතරයි. ඒ නිසා අර වයෝ වෘද්ධ තාත්තව පින්වතුනි ගිහිල්ලා බලු කූඩුවට දාලා බල්ලෙකුට කන්න දෙනෝ වගේ බලන්න කෑම පිඟාන බෙදලා බලු කූඩුව ඇතුලෙන් තියලා කෝටුවකින් තල්ලු කළා අර තාත්තට කෑම කන්න. වතුර බෝතලේ තල්ලු කළා වතුර ටික බොන්න. ඒකෙම ජරා කරගෙන ඒකම පැත්තකට දාලා මැරෙනකන් දාලා තියන්න තරම් අර දුව කිසිදු අනුකම්පාවක් නැතුව කටයුතු කළා. ඒ වුණාට බලු කූඩුවේ හිටපු බල්ලෝ ටික බලු පැටවු ටික ගේ ඇතුළට අරගෙන උන් නාවලා කවල පොවලා පවුඩර් දාලා උන්ට පුටු සෙටියේ නිදා ගන්න සලසලා තියෙනවා. පසුව මේ තත්ත්වය දැනගෙන පොලිසියෙන් හොයාගෙන ඇවිල්ලා මේ තාත්තාට මේ කළ දේ පිළිබඳව ඔවුන් නීතිය හමුවට ගියා. බලන්න පින්වතුනි අර තරම් හොඳින් හදලා වඩලා පෝෂණය කළ අර වගේ රත්තරන් තාත්ත කෙනෙකුට දරුවෙකුට එවැනි දේ කළ හැකිද? බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පින්වතුනි අම්මා තාත්තා තරම් වටිනා වස්තු දෙකක් මේ ලෝකයේ නැහැ. ඒ නිසා තමයි අපි අතරේ ගොඩනැගුණේ අපේ ජන විඥාණය තුල බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට. ගෙදර බුදුවරයා බවට පත් කළා අම්මයි තාත්තයි. බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ඉන්නේ දරුවෙකුට අම්මයි තාත්තයි බුදුවරු. ඒ නිසා වයෝ වෘද්ධ තත්ත්වයට පත් වෙනකොට ඒ අම්මට තාත්තට නොසලකා හරිනවා නම් දරුවෙක් ඒ දරුවාට එහි ප්‍රතිවිපාක විඳින්න කවදා හරි සිද්ධ වෙනවා. නමුත් පින්නතුනි පොඩි කාලේ හොඳ නරක කියා දුන්න විතරක් නෙවෙයි කිසිම අගහිගකමක් පෙන්වන්න නැතුව අපට කැව්වනම් පෙව්වනම් වයෝ වෘද්ධ තත්ත්වයට අම්මල තාත්තල පත් වෙනකොට ඒගොල්ලොන්ට ඇවිද ගන්න බැරි වෙනකොට උයල පිහල කන්න බැරි වෙනකොට රෙදි ටික හොද ගන්න බැරි වෙනකොට නාන්න වතුර ටික අරගෙන දා ගන්න බැරි වෙනකොට ඒගොල්ලෝ තල්ලු කරන්න හොඳ නෑ ඒ මහලු නිවාසයට වැඩිහිටි නිවාසයට අපට වැඩ වැඩි කියලා. ඔය අම්මගෙන් තාත්තගෙන් අපි කොච්චර වැඩ ගන්න ඇද්ද? දරුවා හැදුවා වැඩුවා පෝෂණය කළා විතරක් නෙවෙයි. ඒ දරුවෝ විවාහ වුණාට පස්සේ ඒ දරුවන්ගේ දරුවෝ ගෙදර ඉඳන් බලාගෙන පස්සෙන් ගිහිල්ලා ඒ දරුවොත් හදලා පෝෂණය කළා. ඒවවත් මතක නැති සමහර දරුවෝ තමනුත් හදලා තමන්ගේ දරුවනුත් හදලා ඒ දරුවොත් මොන්ටිසෝරියේ ඉඳලා හැම ආරක්ෂාවක්ම සලස්සලා පාසලට එක්කරගෙන ගිහිල්ලා කවල පෝල විතරක් නෙවෙයි දරුවෝ එනකන් මුණුබුරු මිනිබිරියෝ ගෙදර ඉඳන් බලාගෙන ඒ අයට කිසි හානියක් වෙන්නේ නැතුව මොනවා හරි දෙයක් වුණොත් එහෙම ඒකටත් ගෙදර ඇවිල්ලා සමහර දරුවෝ
දරුවා හරියට බලාගත්තේ නැහැ කියලා බනින කතා කරන දරුවන් කොච්චර මේ සමාජයේ ඉන්නවද පින්වතුනි අම්මල තාත්තලාට දොස් නගන. නමුත් මේ රත්තරන් ඔබත් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වෙනකොට මම මගේ දරුවෝ හදන්න මං කොච්චර මහන්සි වෙනවද? ඒ වගේ මමත් හදන්න මගේ අම්මයි මගේ තාත්තයි මෙච්චර මහන්සි වෙන්න ඇති නේද? කුසේ දරාගෙන මේ ලෝකෙට බිහි කරපු දවසේ ඉඳලා මාව අමතක කරන්නේ නැතුව මාව පියවරෙන් පියවර හදලා වඩලා පෝෂණය කළා නේද කියන මේ හැඟීම ඔබ තුල ඇති වෙන්න ඕන පින්නතුනි. එහෙනම් වයෝ වෘද්ධ අම්මට තාත්තට අපි සලකන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගුණ 4කින් සලකන්න ඕන කියලා. ඒ මොනවද සලකන්න ඕන ගුණ 4? ඒ තමයි ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන ගුණ 4යි. මෙන්න මේ ගුණ 4 දරුවන් අම්මල තුල තාත්තල තුල ඇති කරන්න උත්සාහ කරන්න ඕන. ඒක තමයි සැලකිල්ල කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ තෙරුවන් කෙරෙහි ඇතිවන පැහැදීමයි. එතකොට අම්ම තාත්තා පින්වතුනි අම්ම තාත්තා තුල ශ්‍රද්ධාව ඇති කරන්න කටයුතු කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒක කොහොමද කරන්නේ? අම්මට තාත්තට වඳින්න පුදන්න තැනක් හදලා දෙන්න පුළුවන්. ධර්ම දේශනාවක් අහන්න ගුවන් විදුලියේ රූපවාහිනිය සකස් කරලා දෙන්න පුළුවන්. පිරිත් ටිකක් අහන්න සලස්වන්න පුළුවන්. පොය දවසට සිල් සමාදන් වෙන්න පන්සලට එක්කරගෙන යන්න පුළුවන්. සිල් රෙදි අරන් දෙන්න පුළුවන්. අවශ්‍ය දානි හදලා ගෙනihin දෙන්න පුළුවන්. මේ ටික අම්මල තාත්තල තුල ඇති කරොත් අන්න අම්මා තුල ශ්‍රද්ධාව ඇති කළා වෙනවා. තාත්තා තුල ශ්‍රද්ධාව ඇති කළා වෙනවා. සමහර අම්මල තාත්තල ඊතරම් ශ්‍රද්ධාවන්ත නැත්තම් ගුණ නුවණ ඇති දරුවෝ වශයෙන් ඔබ ඒ ශ්‍රද්ධාව ඇති කිරීම සඳහා ක්‍රියා කළ යුතුයි පින්වතුනි. දෙවැන්න සීලයයි. එහෙනම් සිල්වත් බව අම්ම තුල තාත්ත තුල ඇති කරන්න ඕන. සිල් ගන්න සලස්වනවා වගේම සීලය පිළිබඳව දැනුවත් කරලා අම්මට තාත්තට වයෝ වෘද්ධ වෙනකොට ආශාවන් කියන ඒවා අඩු කරන්න අවවාද කරලා පුළුවන් තරම් ඒ අය තුල පංචශීලය ආරක්ෂා කරන වැඩපිළිවෙලකට නැඹුරු කරලා පොහොය අෂ්ටාංග සීලයේ සමාදන් කරවන තැනට ගෙනැල්ලා කටයුතු කරනවා නම් ඒ ශ්‍රද්ධාවයි ඒ සීලයයි දෙකම ඇති වෙනව පින්නතුනේ. ඒ විතරක් නෙවෙයි ත්‍යාග ගුණය කියලා කියන්නේ පරිත්‍යාගයයි. අම්මා තුල තාත්තා තුල වයෝ වෘද්ධ වෙනකොට සමහර විට තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඒක මානසික දුර්වලතාවය නිසා ඇති වෙන්න පුළුවන්. හැබැයි දරුවෝ දැනගන්න ඕන බැනලා බලෙන් පේනව නේද වයසට ගිහිල්ලක් තියෙන තණ්හාව කියලා හිත රිදවන්න නෙවෙයි මේ කියන්නේ. අම්මට තාත්තට කරුණු කියලා දීලා අම්මේ තාත්තේ අම්මට ඕන දෙයක් අපි ගෙනල්ලා දෙනවා. නමුත් ඕනවට වඩා ආශාවක් ඇති කරගන්න එපා කියලා අර අම්මල තාත්තලාට කියලා දීලා Taman තුල තියෙන දෙයක් පරිත්‍යාග කරන්න මෙහෙයවනවා නම් ඒ වගේම දන් දෙන්න මෙහෙයවනවා නම් ආන්න ඒ ගුණයෙන් අම්මල තාත්තල පෝෂණය වෙනවා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙනවා නම් ඇත්ත දකින්න අම්මේ තාත්තේ පොඩි වෙලාවක් හරි මෛත්‍රී භාවනාව වඩන්ඩ බුදු ගුණ කියන්න දහම් ගුණ කියන්න කියලා මේවා දැනුවත් කරනවා නම් ඔය අම්ම තුල තාත්ත තුල ඔය ගුණ 4 වැඩෙනවා පින්වතුනි. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. මේ ගුණ 4න් අම්මා තාත්තා පෝෂණය වුණොත් පින්වතුනි ඔබ නියම විදියට අම්මට තාත්තට සැලකුවා වෙනවා. එහෙම නැත්තම් ඔබ කාලයකට දවසක් ඈත පදිංචි වෙලා ඉඳලා ඔය රෙදි කෑල්ලක් ගෙනත් දීලා පිටි පැකට් එකක් ගෙනත් දීලා රවටලා සතුටු කරන එක නෙවෙයි කරන්න ඕන. පින්වතුනි වයෝ වෘද්ධ අම්මා තාත්තා අඩු ගානේ දවස් 2-3කටවත් සැරයක් නාවලා ඒ ඇඳගෙන ඉන්න රෙදි ටික හොදලා පිරිසිදු කරලා දීලා
ඒගොල්ලොන්ට අවශ්‍ය කරන ලෙඩට බෙහෙත් ටික ගෙනල්ලා දීලා ඒ අයගේ මානසික ශක්තිය ඇති කරන්නට තනිකම කියන එක නැති කරන්නට සුහදව කතා කළා. විහාරස්ථානයකට එක් කරගෙන ගිහිල්ලා එවැනි දේ කළොත් පින්නතුනි අර අම්මා තාත්තා සතුටු වෙයි. කන්න කැමති කෑමක් හදලා දෙන්න. සමහර විට ගෙදර හදන්නේ පොල් සම්බෝලයයි බතයි වෙන්න පුළුවන්. ඒ වුණාට පින්නතුනි අන්න ඒ පොල් සම්බෝලයයි බතයි දරුවෙක් හදලා දෙන එක අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට රජ ගෙදරින් ලැබෙන රාජ භෝජනවලට වඩා වටිනවා කියන එක ඔබ තේරුම් ගන්න. ඒකයි අවශ්‍ය. ඒ වගේම බලන්න ඔබ ගෙදරින් යනකොට අම්මට තාත්තට වඳින්න අමතක කරන්න එපා. සමහර දරුවෝ අම්මා තාත්තයි කියන්නත් ලැජ්ජයි. ඇයි? ඒගොල්ලෝ දැන් වයෝ වෘද්ධයි. ඒ නිසා අපේ කෙස් පැහිලා නෑ අම්මගේ තාත්තගේ කෙස් පැහිලා. ඒගොල්ලොන්ගේ හැම රැලි වැටිලා, දත් හැලිලා. අම්මයි තාත්තයි කියන්න ලැජ්ජා වෙන දරුවොත් මේ සමාජයේ ඉන්නෝ පින්නතුනි. හරිම කනගාටුදායකයි. හොඳින් හිතට ගන්න. ඒ අයගේ ආශිර්වාදය තරම් මේ ලෝකේ වෙනත් ආශිර්වාදයක් අපට නැහැ. ගෙදරින් යනකොට පින්නතුනි අම්මට තාත්තට වැඳලා යනවනම් රත්තරන් වගේ ગાත දෙකක් ලංකාවේ ඇති වුණානේ. දස මාසේ උරේකත්වා පෝසේසි උද්දිකාරණං උද්දිකාරෝ වාලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං. මේ ગાතා දෙක කියලා අඩු ගානේ දවසකට එක සැරයක්වත් දරුවෝ වඳින්න ඕන. තමන්ගේ දරුවන්ටත් කියලා දෙන්න ඕන. අර වයෝ වෘද්ධ අම්මට තාත්තට වැඩිහිටි දරුවෝ වඳිනවා නම් තමන්ගේ දරුවොත් තමන්ට වඳින්න පුදන්න පෙළඹෙනවා. ඒක තමයි අවශ්‍ය. පින්නතුනි මෙන්න මේ වඳින වෙලාවේ ඔය අම්මා තාත්තා කෑ ගහලා නොකියුවට මගේ රත්තරන් දුවට පුතාට මගේ දැස ඉදිරිපිට නම් කවදාවත් කරදරයක් වෙන්න එපා කියන ඒ පුණ්‍යවන්ත වූ ආශිර්වාදය කරනවා පින්නතුනි. මතක තියාගන්න මේ කරන ආශිර්වාදය ලෝහමය දැලකින් කලන බරපතල ආරක්ෂාවකට වඩා ශක්තිමත් බව ඔබ තේරුම් ගන්න ඕන. ඒ නිසා අම්මගේ තාත්තගේ ගුණ තව පැය ගාණක් කිව්වත් පින්නතුනි ඉවර වෙන්නේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් අම්මට තාත්තට සැලකුවද බලන්න. මහා මායා දේවිය දින 7කින් කලුරිය කළා. බෝසතුන් මෙලොවට බිහි වෙලා. ඊට පස්සේ තමන් හදා වඩාගත්තේ මහා ප්‍රජාපති ගෝතමිය බලන්න බුද්ධත්වයේ ලැබුවට පස්සේ මහා මායා දේවිය දෙව්ලොව ඉඳිද්දී විජම් බණ දෙසන්නට දෙව්ලොවට වැඩම කළේ අම්මට සලකන්න. මහා ප්‍රජාපති ගෝතමියට ශාසනික දායාදය ලබා දුන්න විතරක් නෙවෙයි. ඇය පිරිනිවන් පාන්න යද්දී බුදුරජාණන් වහන්සේ පසුපස ගමන් කළා දොරටුව දක්වා. මෘත ශරීරයේ පසුපසින් ගමන් කළා. සුද්ධෝදන මහරජතුමාට මාලිගාවට ගිහිල්ලා බුදු අතින් ස්පර්ශ කර කරා බලන්ඩ සුදවුන් රජු සැනසීමට පත් කළා. මේ අම්මට තාත්තට තියෙන අප්‍රමාණ ගෞරවය සෙනෙහස නිසා ලෝකයාටත් පෙන්නුම් කළා. ඔබටත් ඔබත් ඔබේ අම්ම තාත්තට සලකන්න එහි වටිනාකම තේරුම් ගන්න කියලා. ඒ නිසා අපි මේ ලෝකයේ රත්තරන් දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ අම්මා තාත්තගේ වටිනකම තේරුම් ගන්න. ඒ අම්මා තාත්තා පැත්තකට කසල ගොඩට දානෝ වගේ තල්ලු කරලා දාන්න එපා. අයින් කරලා දාන්න එපා. අපට අම්මල දෙන්නෙක් මේ ලෝකේ නැහැ. තාත්තල දෙන්නෙක් නැහැ. එක අම්මයි එක තාත්තයි ඉන්නේ. ඒ නිසා මේ රත්තරන් අම්මා තාත්තා මගේ පණ වගේ මගේ ජීවිතාන්තය දක්වා මා පුළුවන් විදියට රැක ගන්නවා. මා දුකක් නම් දෙන්නේ නැහැ. මේ චේතනාව ඔබ ඇති කරගත්තොත් පින්වතුනි ඒක තමයි අපේ අරමුණ අපේ පරමාර්ථය. ඒ නිසා ඔබ සියලු දෙනාම දරුවන් හැටියට අම්මා තාත්තා රැකගන්න ඔබට ඒ පිනම ඇති පින්වතුනි භවගාමී ජීවිතය තුළ
සැපවත් ජීවිතයක් ලබන්නට. ඒ නිසා එවැනි තත්ත්වයක් ඔබ තුළ ඇති වේවා. එවැනි කරුණාන්විත මෛත්‍රී සහගත චේතනා වර්ධනය වේවා. ගුණවත් බව වැඩේවා. දෙමාපිය දූදරු සම්බන්ධය තව තවත් තහවුරු වේවායි මා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි පුණ්‍යවන්තෝ දායකත්වයෙන් කටයුතු කළේ ගලගෙදර අලවත්තේ ගම පදිංචි ලෙබනන්හි සේවයේ නියුතු ඒ.පී. ප්‍රේමලතා මහත්මිය විසිනුයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ ලෙබනන්හි සේවයේ නියුතු ඒ.පී. ප්‍රේමලතා මහත්මියගේ ජූලි මාස 8 වන දින යෙදෙන ජන්මදිනය නිමිති කරගෙන එතුමිය මෙලොවට බිහි කළ දයාබර දෙමාපියන් වන 2015 ජනවාරි 5 වන දින පරලෝ සැපත් වූ ඒ.පී. පෑලිස් පියාණන්ට සහ 2019 මැයි මාස 1 වන දින පරලෝ සැපත් ඒ.පී. නන්දාවතී මෑණියන්ට පින් අනුමෝදන් කරවීම. ඉතින් මේ පින් මේ ආදරබර දෙමාපියන්ට අනුමෝදන් වෙත්වා. ඒ අය සුගතිගාමී වෙත්වා. අවසන අමා මහ නිවනින් සැනසෙත්වායි අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි උපන්දිනය සමරන ඒ.පී. ප්‍රේමලතා මහත්මියටදත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ වේවා. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම එතුමියගේ තවත් අරමුණු තියෙනවා. ලෙබනනයේ සේවයේ නියුතු ප්‍රේමලතා මහත්මියගේ නමින් පරලෝ සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම, එතුමියගේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, දේශකයාණන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිස මේ ධර්ම දානය පින්කම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීම, කොරෝනා වසංගතය දුරු වී සැමට නිරෝගී සුවය උදා වේවායි ප්‍රාර්ථනා කිරීම, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයාන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම. ඉතින් මේ සියලු අරමුණු සියලු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත වේවා. පරලෝ සුගතිය වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ගලගෙදර අලවත්තේගම පදිංචි ලෙබනන්හි සේවයේ නියුතු ඒ.පී. ප්‍රේමලතා මහත්මියගේ ජුලි මාස 8 වන දිනට යෙදෙන්නා වූ ජන්මදිනය නිමිති කර ගනිමින් එතුමිය මෙලොවට බිහි කළ දයාබර දෙමාපියන් වන 2015 ජනවාරි මාස 5 වන දින පරලෝ සැපත් වූ ඒ.පී. පෑලිස් පියාණන්ට සහ 2019 මැයි මාස 1 වන දින පරලෝ සැපත් වූ ඒ.පී. නන්දාවතී මෑණියන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් ලෙබනන්හි සේවයේ නියුතු ඒ.පී. ප්‍රේමලතා මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්ම සුවබ සැමටත් සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 8 57 57 13 දුරකථන අංකයට 071 8 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්ම සුවබ සැමට සම්මා සම්බුදු සරණයි.
දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.